යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක්ව පිළිගන්න අතර මේ උදෑසනත් උන්වහන්සේ යහපත්ව සිටින අතර තවත් දවසකට තවත් ස්වාමින් වහන්සේගේ දවසකට අප උන්වහන්සේ ගෙනල්ලා තිබෙනවා. අපි උන්වහන්සේගේ පාමුල නමස්කාර කරමින් උන්වහන්සේ තුල මේ කාලය ගත කරනවා වගේම අපි උන්වහන්සේගේ වචනය තුල අදත් මේ උදෑසනත් ගොඩ නැගෙන්න යනවා. මක්තිසාර උන්වහන්සේගේ වචනය තුලයි අපිට සියල්ල තිබෙන්නේ. බලාපොරොත්තුව තිබෙන්නේ, සැනසීම තිබෙන්නේ. අරමුණ බලාපොරොත්තු අරමුණ තිබෙන්නේ. ඒ නිසා අපි උන්වහන්සේට බාර වෙන අතර අද අපි තවත් යම් කාරණාවක් උන්වහන්සේගේ වචනය තුලින් යම් පමණ අපි තේරුම් ගන්න උත්සාහ කරන්න යනවා. අද බොහෝ මිනිස්යන්ට තිබෙන ප්‍රශ්නයක් මේක. ඇත්තටම අපගේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද? ඇත්තටම අපේ මේ ජීවත් වීමේ අරමුණ මොකක්ද? ඇයි අපි මේ පොළොවේ ජීවත් වෙන්නේ? අපේ ජීවිතයේ තේරුම නැත්නම් අර්ථය මොකක්ද? මේක බොහෝ මිනිස්යන්ට අද තියෙන ප්‍රශ්නයක්. කිතුණුවන්ටත් මේක ප්‍රශ්නයක්. අපි දකිනවා ඒ දේ. නමුත් අපි මේ කාරණාව ගැන කතා කරන අප ජීවත් වෙන මේ ජීවිතයේ අර්ථය කුමක්ද? ජීවිතයේ අරමුණ, ජීවිතයේ තේරුම, අරමුණු අවශ්‍යතාවයන් ඉටුවීම සහ සැබෑ තෘප්තිය සොයාගත හැකි කෙසේද? කල් පවත්නා වැදගත් යමක් සාක්ෂාත් කරගන්නේ කෙසේද? ලොව බොහෝ අය මේ වැදගත් ප්‍රශ්න සලකා බැලීමේ කෙලවරක් නැහැ. බොහෝ අය උත්සාහ කරනවා දිගු කාලින ප්‍රීතියක් නැත්නම් දිගු කාල සැනසීමක් ලබා ගන්නේ කොහොමද? අපි කොහොමද මේ පොළොවේ මේ දේවල් ලබා ගන්නේ? කොහොමද මේ ජීවිතයේ අර්ථය? අපි මොකක්ද ජීවිතයේ අර්ථය? අද බොහෝ අය දන්නේ නැහැ අර්ථය. ජීවිතයේ සතුට හොයාගෙන මිනිස්සු ලුහු බැඳමින් ජීවිතේ තමාට ඕන දේ හිතන දේ ආශා කරන දේවල් සොයමින් ලුහු බඳමින් අද මිනිස්යන් ගමන් කරනවා. අද කිතුණුවන් පවා එහෙමයි. උන් වසර ගණනාවකට පසු ආපසු හැරී බලන අතර උන් බලාපොරොත්තු සමහර දේවල් සාක්ෂාත් කරගත හැකි වුවද ඔවුන්ගේ සම්බන්ධතා බිඳ වැටුනේ ඇයි? ඔවුන්ට ඊතරම් හිස් බවක් තනිකමක් දැනෙන්නේ ඇයි කියා බොහෝ අය කල්පනා කරනවා. අපි දකින්න අපි මේව අසනවා. මිනිස්සු ඔවුන්ගේ ජීවිතේ යම් අරමුණු ඔවුන් ඉටු කර ගන්නවා කවදා හරි දවසක. නමුත් පස්සේ හැරිලා බලනකොට සමහර විට බොහෝ දේවල් නැති වෙලා, බොහෝ සම්බන්ධතා බිඳ වැටිලා, පෞල් බිඳ වැටිලා, දරු මව්පිය සම්බන්ධතා බිඳ වැටිලා හිස්කමක් තිබෙනවා. මං දකිනවා සමහර වෙලාවට අන්තර්ජාලය තුල ඒ සමහර මිනිස්යන්ගේ විද්වතුන්ගේ ජීවිතේ ඒ සාක්ෂිය ගැන සමහර වෙලාවට මම අසනවා. ඒ සෑම කෙනෙක් කියන දේ තමයි බොහෝ සමහර වෙලාවට මේ ලෝකයේ ප්‍රකාරයට ජීවිතේ ඒ සාර්ථකත්වයන් ලබාගත්ත මිනිස්සු කියනවා ඔවුන්ගේ ජීවිතේ ලිස්කමක් තිබෙනවා. ඔවුන් වෙලාවට කියනවා ඔවුන් මෙහෙම කරලා මම මේ ස්ථානයට ආවා, මම අද ධනපතියෙක් වෙලා ඉන්නවා, මම ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නවා, මම ක්‍රීඩා ක්ෂේත්‍රයේ අද නිම් ඒ පරතරයට මම ගිහිල්ලා සිටිනවා. නැත්නම් ඒ මනුෂ්‍යයා තමාගේ ජීවිතේ ඒ ක්ෂේත්‍රයන් තුල ඔවුන්ට යන්න පුළුවන් උපරිම තැනට ඔවුන් ගිහිල්ලා තිබෙනවා. ධනය ලබා ගන්න පුළුවන් උපරිම තැනට මේ මිනිස්සු ගිහිල්ලා තිබෙනවා. නමුත් ආපස්සේ හැරිලා බලනකොට මේ මිනිස්යන්ට හිස්කමක් තිබෙන්නේ. තෘප්තියක් නැහැ. අද අධිපතිය දිහා බලන්න. අද ව්‍යාපාරිකයෝ දිහා බලන්න. අද ව්‍යාපාරිකයන්ට තෘප්තියක් නැහැ. ලැබෙන ලාභය, ලැබෙන ඒ කාරණාවල් ගැන උන්ට තෘප්තියක් නැහැ. හොයනවා. තවත් හොයනවා. ඔවුන්ගේ ජීවිතේ ඔවුන්ගේ අරමුණ ඒක කරගෙන ඔවුන් විනාශය කරා ගමන් කරමින් සිටිනවා. ඒ එක්තරා අවස්ථාවක ඒ තම ක්‍රීඩාවේ උච්චම ස්ථානයට පැමිණි ක්‍රීඩකයෙකු වරක් ඔහුගේ ක්‍රීඩාව ආරම්භ කළ අවදියේ යමක් ඔහුට කීමට කැමති නම් කුමක් කිව යුතුද තිබුණාදැයි වරක් යම් පුද්ගලයෙක් ඒ මිනිසෙකින් අහලා තිබෙනවා ක්‍රීඩකයෙක්ගෙන්. ඔහු පිළිතුරු දීලා තිබෙනවා ඔබ ඉහළට යන විට එහි කිසිවක් නොමැති බව යමකුමට පැවසුවා නම් මම කැමතියි කියලා ඒ පුද්ගලයා උත්තර දීලා තිබෙනවා. අද මෙවැනි කතිකාවන් අපි දකිනවා සමාජය තුළ. බොහෝ අරමුණු ඒවායේ හිස් බව හෙළි කරන්නේ ඔවුන් ලුහු බැඳ යමක් ඒ යාමෙන් වසර ගණනාවක් නාස්ති වීමෙන් පස්සේ. අපි දකිනවා මේ සාක්ෂි. අන්තර්ජාලය තුළ තිබෙන යම් කතිකාවන් වල මට පෙනෙනවා පෞද්ගලිකව බොහෝ අය මේ දේවල් පවසනවා. ඒ නිසා ජීවිතයේ ඇත්තටම මොකද්ද මේ ජීවිතයේ අර්ථය? අද මිනිස්සු මේක හොයනවා. ඔය සින්දුවක තියෙන ලංකාවේ
සිංහල හොයනවා. අපේ මානව හිතවාදී මේ සංස්කෘතිය තුල නැත්නම් මේ මානව ලෝකයේ තුල මිනිසුන්ට ජීවිතයේ අරුත බොහෝ විට පේන්නේ නැහැ. ඔවුන් බොහෝ දේ ලුහුමෙද යනවා. ඒවායේ ජීවිතයේ අර්ථය සහ අරමුණ හොයාගත හැකි යයි සිතමින් ඒව පස්සේ ලුහුමදිනවා. මෙම සමහරක් ලුහුමෙද යාම් තුල අපි දකිනවා ව්‍යාපාර සාර්ථකත්වයන්, ධනය, සම්පත්, ඒ වගේම යහපත් සමදතා, ලිංගිකත්වය, විනෝදය සහ අන් අයට යහපත් කිරීම, මේ දේවල් ඇතුළු මේ බොහෝ දේ ලුහු බඳිමින් අද මනුෂ්‍ය ජීවිතයේ අර්ථය හොයාගෙන යනවා. ධනය, සම්බන්ධතා, සතුට යන ඒ තම අරමුණු සාක්ෂාත් කරගන්න අතරම කිසිවකින් පුරවාගත නොහැකි හිස් බවක් දැනෙමින් තිබූ බව බොහෝ මනුෂ්‍යෝ අද සාක්ෂි දරනවා. අපි දකිනවා මේ ජීවිත අරමුණු කිව්ව මම මේ කතා කරේ යහපත් යයි පෙනෙන්නා අරමුණු. නමුත් අපි දකිනවා ජීවිතේ තවත් දුෂ්ට මනුෂ්‍යෝ ඉන්නවා. ඔවුන්ගේ අරමුණ මොකද්ද? ඔවුන්ගේ අරමුණ ජීවිතේ මනුෂ්‍යයන්ව විනාශ කරන්න, මනුෂ්‍යයන්ව තම ආධිපත්‍යයට යටත් කරගන්න. එවැනි ග්ලෝබලිස්ට්ලා මේ පොළවේ සිටිනවා. ඒ දුෂ්ට අරමුණු ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස ඔබට මට ජීවිතේ තිබෙන අර්ථය මොකද්ද? ඒ දුෂ්ටයන්ගේ දුෂ්ට අරමුණු ගැන නෙමෙයි අද මම මේ කතා කරන්න යන්නේ. ඔවුන්ගේ කෙලවර කොහොමත් විනාශය. කොහොමත් විනාශය. අපි දකිනවා දේශනාකාරය පොතේ ඒ කතුවරයා අපි දකිනවා සාලමොන්. බොහෝ අය අපි විශ්වාස කරන ඒ සාලමොන්. ඒ දේශනාකාරය පොතේ කතුවරයා එයා ජීවිතයේ තේරුම බොහෝ නිෂ්ඵල ඒ කටයුතු හරහා සොයමින් හිටියා. අපි දන්නවා සලමොන් රජතුමා ජීවිතයේ දේවල් හරහා, ජීවිතයේ කාරණාවල්, ලෞකික කාරණාවල් හරහා, ජීවිතයේ ඒ නිෂ්ඵල කාරණාවල් හරහා ජීවිතයේ සතුට සොයමින් ගිය පුද්ගලයෙක් තමයි සලමොන් රජතුමා. ඒ තමාට දැනුණු හිස් බව පිළිබඳව හැඟීම ඔහු අවසාන ජීවිත ඔහුගේ අවසාන භාගයේ ඔහු විශ්ල කරනවා මෙන්න මේ විදියට. ඔහු කියනවා නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශක තෙමේ කියන්නේය. මේක යම් ඉංග්‍රීසි පරිවර්තනයක තිබෙනවා vanity of vanities saith the preacher. vanity of vanities, all is vanity. තවත් පරිවර්තනයක කියනවා meaningless says the teacher. utterly meaningless, everything is meaningless. මම මේ කිව්ව බයිබල් වලදී තියෙන්නේ දේශනාකාරයා පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය. මේ සාලමන් රජතුමා ගැන අපි කල්පනා කරනකොට අපි බලන්න යනවා පොඩ්ඩක් දැන් පස්සට. අපි දකිනවා ජීවිතයේ සියල්ල නිෂ්ඵලයයි අනිත්‍යයි කියමින් සසර කලකිරීම තුළ විවිධ ධර්මයන් පවා නිර්මාණය කළ ආගමික කතෘවරයන් මේ පොළවේ සිටියා. අපි බොහෝ අය දන්නවා. ජීවිතයේ දේවල් ගැන බලලා දැකලා කලකිරුණා. දැන් ජීවිතයේ උපරිම වින්දනය, සතුට, ධනය, තේජස ජීවිතයේ ප්‍රකාරයට අපි කියනවා. මේ වර්ල්ඩ් ග්ලෝරි එක පවා ලබාගත් පුද්ගලෙක් තමයි මේ දේශනාකාරයා පොතේ කතුවරයා වන සලමොන් රජතුමා. ඒ දේශනාකාරයා පොත ලියූ සලමොන් රජතුමාට ධනය ඔහුගේ කාලයේ හෝ අපගේ ඕනෑම මිනිසෙකුට වඩා ප්‍රඥාව ඔහුට තිබුණා. බයිබලයේ ලියනවා සලමොන්ට තරම් ප්‍රඥාවක් ඊට ඉස්සෙල්ලා ඉපදිච්ච මිනිස්සෙට තිබුණෙත් නැහැ. ඔහුගේ කාලයේ සිටින මිනිස්සෙක්ට තිබුණෙත් නැහැ. මතු ඉපදෙන්න යන මිනිස්සයන්ට තියෙන්න යන්නෙත් නැහැ කියලා බයිබලයේ පැහැදිලිව කියනවා. ඒ නිසා මම විශ්වාස කරනවා බයිබලය. ඒ නිසා සලමොන් රජතුමාට තරම් මේ ලෝකයේ ප්‍රකාරයට ප්‍රඥාවක් තිබිච්ච කිසිම මිනිසෙක් මේ පොළවේ ඉතිහාසය තුල නැහැ. මතු ඉපදෙන්න යන්නෙත් නැහැ. ඕනම ව්‍යාපාරිකෙක් ඔබ ගන්න. මේ ලෝකයේ ඕනම ධනපතියෙක් ඔබ ගන්න. මේ ලෝකයේ ඔබ ඕනෑම ප්‍රඥාවන්තයෙක්, ඕනෑම ඩිග්‍රීකාරයෙක් ඔබ ගන්න. ඕනෑම ආගමික කතෘවරයෙක්ව හරි ඔබ ගන්න. ඒ කිසිවෙක්ට සලමොන්ට තිබුණු ලෞකික ප්‍රඥාව තිබුණේ නැහැ. ඒක බයිබලයේ තමයි කියන්නේ. එමනම් අපි එයා මොනවාද කියන්නේ මේ ජීවිතය ගැන අපි පොඩ්ඩකට බලන්න යන්නේ. එයාට ඒ ප්‍රඥාව තිබුණා. එයාට රාජධානි තිබුණා. සිය ගණන් ස්ත්‍රීන් හිටියා. බයිබලයේ වාර්තා වන විදිහට දල වශයෙන් එයාට ආශිර්වාදය ලබා ගන්න ස්ත්‍රීන් 1000ක් විතර හිටියා. මාලිගා එයාට තිබුණා. උද්‍යාන, මිදිවතු, බොහෝ හොඳම ආහාර, හොඳම වයින් සහ ලබාගත හැකි සෑම ආකාරයකම විනෝදාස්වාදයන් මේ සලමොන්ට තිබුණා.
තම හදවතට අවශ්‍ය ඕනෑම දෙයක් ඔහු ලුහු බැඳ ගිය බව ඔහුම එක් අවස්ථාවක පවසනවා. දේශනාකාරයා දෙවැනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා මේ කතා කරන්නේ මේ ලෝකයේ උපරිම ධනය උපරිම මේ සතුට ලබාගත් කෙනෙක්. හොඳේ, උපරිම ධනය උපරිම සතුට ලබාගත් කෙනෙක්. මෙවැනි තත්ත්වයක කිසිම මිනිසෙක් අද නැහැ. මේ ලෝකයේ ඔය මේ කියන ඕනම ලෝකේ ඉන්න නම්බර් 1 පෝසතාව ගන්න අද ඒ පෝසතාටත් නෑ අද මේ එදා මේ සලමොන්ට තිබුණු දේවල්. හොඳේ, ඒ නිසා මේ සලමොන් රජතුමා මේවා කියනවා. එක තැනකදී දේශනාකාරය 2:10 කියනවා මාගේ ඇස් ආශා කළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැළැක්විමි. කිසි ප්‍රීතියක්ද මාගේ සිත නොවැළැක්වීමි. මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීති වුණේය කියලා සලමොන් කියනවා. පස්සේ ඔහු එහෙත් හිරු යට නැත්නම් ඉර යට ජීවිතය සාරාංශගත කළේ ජීවිතය ගත කළ යුතු සියල්ල අපේ ඇස් වලින් දැකිය හැකි. නමුත් ඒ වගේම අපේ ඉන්ද්‍රියයන්ගෙන් අත්විඳිය හැකි. නමුත් ඒ ජීවිතයේ අර්ථය විරහත බව මෙපමණ දේ ලබාගත් සලමොන් රජතුමා දේශනාකාරයා ඒ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරනවා. මම ඒකේ ආයෙත් තවත් පද එක ආයෙ කියනවා. දේශනාකාරයා දෙවෙනි පරිච්ඡේදයේ 10:11 කියනවා මගේ ඇස් ආශා කළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැළැක්වීමි. කිසි ප්‍රීතියකින්ද මගේ සිත නොවැළැක්වීමේ. මක්නිසාද මගේ සිත මගේ මුළු වැඩේන් ප්‍රීති වුණේය. මාගේ මුළු වැඩේට මට ලැබුණු කොටස මේය. නමුත් මාගේ අත්වලින් කළා වූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙසගත්තා වූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස් වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි. සලමොන් රජතුමා කියනවා ලබා ගන්න පුළුවන් උපරිම දේ ලබාගෙන මේ ලෝකේ ජීවිතේ මොකද්ද අරුත කියලා හොයලා දඟලලා හඹා ගිහිල්ලා ලබා ගන්න පුළුවන් උපරිම තෘප්තිය, උපරිම ධනය, උපරිම ගෞරවය, ග්ලෝරි එක ඕනම දෙයක් ලබා ගත්තා. නමුත් එයා මේ දේ කතා කරන්නේ. එයයි මේ දේ කියන්නේ. මේ ඉරයට මේ හඹා යන්නා වූ මේ කිසි දෙයක් තුල ප්‍රයෝජනයක් නැති බව අපි දකිනවා. දේවානුභාවයෙන් දුන් මේ ලියවිල්ල තුල අද අපිට උන්වහන්සේ කතා කරනවා. මේ දේශනාකාරයා පොතේම තවත් පද තිබෙනවා. මම ඒ පද කිහිපයක් දැන් කියනවා. දේශනාකාරයා පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයා ඉරයට ගන්නා වූ තමාගේ සියලුම වෙහෙස් වලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? දේශනාකාරයා 1:9 කියනවා මතු ඇති වෙන්නේ තිබුණා වූ දේමය, කරන්ට තිබෙන්නේ කලා වූ දේමය. මෙසේ ඉරයට අමුතු දෙයක් නැත. දේශනාකාරයා 1:14 කියනවා ඉරයට කෙරෙන සියලු කර්මාන්ත දුටිමි. ඒ සියල්ල නිෂ්ඵලකමක්ද හිස් වූ උත්සාහයක්ද වේ. දේශනාකාරයා 2:17 එබැවින් ඉරයට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා ජීවිතයට අප්‍රිය වීමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස් වූ උත්සාහයක්ව තිබේ. දේශනාකාරයා 2:18 කියනවා එසේය ඉරයට මා වීරයෙන් කළා වූ මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑ වූ මාගේ මුළු වැඩේට අප්‍රිය වීමි. දේශනාකාරයා 2:20 කියනවා එබැවින් මා ඉරයට වීරයෙන් කළා වූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්ට හැරියෙමි. දේශනාකාරයා 2:22 කියනවා මක්නිසාද මනුෂ්‍යයා ඉරයට වෙහෙස ගෙන කරන්නා වූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද? දේශනාකාරයා 4:1 කියනවා නැවත මම හැරි ඉරයට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි. ඔවුන් සනසන්නේක්ද නොවීය. ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය. නමුත් සනසන්නේක්ද නොසිටියේය. දේශනාකාරයා 4:3 එසේය ඒ දෙපක්ෂයටම වඩා ඉරයට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවා වූ තවම නූපන්නා වූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි. දේශනාකාරයා 5:13
ඉර යට මා දුටු මහත් වරදක් තිබේ. එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය ලෙස වස්තුව තබා ගැනීමය. දේශනාකාරයා 8:9 මෙකී සියල්ලම මම දැක ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමු කළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මිනිසියෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩු කරන කාලයක් තිබේ. දේශනාකාරයා 9:9 නුඹේ සියලු නිෂ්ඵල දවස්වල උන්වහන්සේ ඉරයට නුඹට දී තිබෙන නුඹේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල නුඹ ප්‍රේම කරන නුඹේ භාර්යාව සමග ජීවිතය භුක්ති විඳින්න. මක්තිසාද ජීවිතයෙන්ද ඉරයට නුඹ ගන්නා වූ නුඹේ වෙහෙසෙන්ද නුඹට ලැබෙන කොටස ඒකය. මෙවැනි ආකාරයේ මේ දේශනාකාරය පොත විශේෂයෙන් වැදගත් මේ දේවල් වෙනුවෙන්. මේ ජීවිතේ ඉරයට කෙරෙන කාරණාවල් කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ මිනිස්සෙක් මේ පොළවේ උපත ලබලා අපි මේ ජීවත් වෙන ජීවිතේ මරණය දක්වා අපේ ජීවත් වෙන ජීවිතය ගැන තමයි මේ ඉරයට කියලා මේ කාරණා කතා කරන්නේ. ඒ හැම දෙයක් නිෂ්ඵල බව දේශනාකාරය පොතේ ඒ සාලමෝන් රජතුමා කතා කරනවා. සාලමෝන් රජතුමා කතා කරනවා. අපි දකිනවා මෙතන ඒ අපි කිව්වා වූ ඒ පදවල එක දෙයක් මම දැක්ක මෙතන තියෙනවා දේශනාකාරයා 4:1 නැවත මම හැරී ඉරයට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි. ඔවුන් සනසන්නේක්ද නොවිය. ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය. නමුත් සනසන්නේක් නොවිය. අපි දකින වර්තමානයේ දැන් අපි ඉන්නේ අන්තිම පැයේ. ලෝකයේ කෙලවරේ අප සිටින්නේ. කවුරු මොන දේ කිව්වත්, මොන ආගමක දහමක මොන දේ කිව්වත් අපිට ඒව අදාළ නැහැ. මොකද මේ ලෝකයේ මැව්ව ආදම් ඒවගේ පටන් මුළු මනුෂ්‍ය වර්ගයව මැව්ව දෙවියන් වහන්සේ මොනවද අපිට කියන්නේ දේ යන්නේ එකයි වැදගත්. අපි දකිනවා මේ ග්ලෝබලිස්ට්ලා. අපි දකිනවා මේ ලෝකයේ අද වර්තමානයේ ඒ ධනපතියන් සුළු පිරිසක්. ඒ ග්ලෝබලිස්ට්ලා කියලා කියනවා. ඒ ධනපතියන් සුළු පිරිසක් අද මේ ලෝකය පාලනය කරනවා. ඒ ලෝකය පාලනය කරනවා. ඔවුන් අද ලෝකයේ හැම රටකටම ඔවුන් පීඩා කරමින් සිටිනවා. ඒකයි මෙතනදී කියන්නේ. ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණා. අදටත් අද වර්තමානයේ අවසාන කාලේ එහෙමයි. අන්තක්‍රිස්තුස්ගේ ආත්මය තුල ඒ අන්තක්‍රිස්තුස්ගේ පාලන සමයත් එහෙම තමයි වෙන්න යන්නේ. ඔවුන්ට බලය තිබෙනවා. ඔවුන් පීඩා කරනවා. බලන්න පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි සාලමෝන් කියනවා. ඔවුන් සනසන්නේක්ද නොවිය. ඔවුන්ට පීඩා කරන්නන්ගේ බලයට පක්ෂයට බලය තිබුණේය. නමුත් සනසන්නේක් නොවිය. අපි දකිනවා අද වර්තමාන ලෝකේ මේ මනුෂ්‍යයන්ව සනසන කවුරුත් නැහැ. කිසිම දේශපාලනයක් නැහැ. හැමෝම ෆේල්. ලංකාවේ නායකයෝ, දේශපාලඥයෝ, ජනාධිපතිතුමා ඇතුළු මේ ලෝකයේ සෑම රටක පාලකයන් ෆේල් අද. ඒ කිසි කෙනෙක්ට මනුෂ්‍යයන්ව සනසන්න බෑ. ඔවුන් සියල්ලන්ම අර කලින් කතා කරපු සුළු පිරිසක් වන ඒ පීඩා කරන්නන් වූ සුළු පිරිසක් වන බලය තිබෙන ඒ සුළු පිරිසත් එක්ක එකතු වෙමින්, වහල් වෙමින්, ඔවුන්ට ගැති වෙමින් අද මුළු ලෝකයා විනාශයට, වහල්කමට, පීඩාවට ගමන් කරමින් සිටිනවා. කැමතියෝ අකමැති ඒකයි. ඔබ මම දමන මේ මාස්ක් එකේ පටන් ඒ වහල්කම තුලයි ඔබ මම සිටින්නේ. ඒක තමයි ඇත්ත. අපි දකිනවා මේ ෆේස් මාස්ක් දැමීම මේ කොරෝනා ඇතුළු මේ එන්නත් ඇතුළු මේ සෑම දේ ඒවා එන්නත් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා සලසුම් සහගතව ලිඛිතව ලේඛනගතව සලසුම් සහගතව කරලා තිබෙන සලසුම් මේ කලින් කතා කරපු මේ ග්ලෝබලිස්ට්ලා. ඒ නිසා මම ඒව ගැන නෙමෙයි කතා කරන්නේ. මේ ලෝකයේ මේ ජීවිතේ ඇත්තටම අර්ථය මොකද්ද? දැන් මේ දේශනාකාරයා පොතේ මේ සඳහන් වන විදිහට. ඒ කියන්නේ අපිට මේ ලෝකේ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන ප්‍රීතියක්, ඇත්තටම අපිට බලාපොරොත්තු වෙන අරමුණක් මේ ලෝකේ අපිට නැහැ. ඒකයි මිනිස්සු කල්පනා කරන ඇත්තට මේ ලෝකේ අපේ ජීවිතේ අරමුණ, ජීවිත අර්ථය මොකද්ද? මේ ලෝකේ ප්‍රකාරයට අපි දැන් මේ අධ්‍යයනය පටන් ගත්ත මොහොතේ පටන් දැන් මේ දක්වා අපි මේ කියවුවා වූ වචනවල ඇත්තටම පැහැදිලි අපිට මේ ලෝකේ අරමුණක් අපිට නැහැ. ලැබෙන්න යන්නේ නැහැ මේ ලෝකේ අරමුණක්. ලැබෙන්න යන්නේ නැහැ. සලමෝන් ඒ දෙවියන් වහන්සේ ගැන මෙහෙම කියනවා. දේශනාකාරය 3 වෙනි පරිච්ඡේදය 11
උන්වහන්සේ සියලු දේ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. එහෙත් පටන් ගැන්මේ සිට කෙලවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්න බැරිය. දැන් මෙතනදී මුලින්ම කියන්න ඕනේ උන්වහන්සේ සියලු දේ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ කියලා ඒ මාතෘකාව යටතේ යම් කුඩා අධ්‍යයනයක් මේ channel එකේ තියෙනවා. ඔබට ඕනනම් ඒක කාලය වෙන් කරගෙන ඒක බලන්න. දැන් මෙතනදී සලමොන් කියනවා මේ දේශනාකාරය පොතේ කියනවා උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. මම මේක තව යම් උත්සාහ කරා මේ මොකද්ද මේ ලෝකයේද ඔවුන්ගේ සිත්වල තබා තිබේ කියලා මොකද්ද මේ කියන්නේ? ඒක වෙලාවට තේරෙන්නේ නැහැ. මොකද්ද ලෝකයේද ඔවුන්ගේ සිත්වල තබා තිබේ? විවිධ යම් අර්ථකථන තිබෙනවා. නමුත් මේ ලෝකයද කියන ඒ පදේ හේබ්‍රෙව් වචනේ මේ කියනවා ඕලවම් කියලා. ඕලවම් කියලා වචනය ඒකේ තේරුම ඇවිල්ලා time out of mind, past or future. මේ මනසින් එහා කාලයක්. ඒක අතීතය වෙන්න පුළුවන්. ඒක වර්තමානයේ අනාගතය වෙන්න පුළුවන්. නැත්නම් eternity, නැත්නම් සදාකාලය වෙන්න පුළුවන්. නැත්නම් always, නැත්නම් ancient times, anymore, continuance, eternal, everlasting, more of all, lasting, long time, perpetual, at any time, beginning of the time, world without end. මෙවැනි ආකාරයේ අර්ථ ඒකට සඳහන් වෙනවා. දැන් මේ ඕලෝම් කියන වචනය තවත් බයිබලයේ සඳහන් වෙන ස්ථාන තිබෙන අතර උදාහරණයක් උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ කතා කරන ස්ථානයේ මේ වචනයම තමයි පාවිච්චි කරන්නේ. එතන කියනවා තවද ස්වාමී වූ දෙවියන් වහන්සේ බලව මනුෂ්‍ය යහපත හා නපුර දැන ගැනීමට අපෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙන් ගෙන කා සදාකාලයටම ජීවත් නොවන පිණිස කියලා යම් කාරණාවක් එතන සඳහන් වෙනවා. දැන් මෙතන සදාකාලයටම කියන වචනයටත් පාවිච්චි කරලා තිබෙන මේ වචනෙම තමයි මේ ඕලෝම් කියන වචනේ. ඒ නිසා පැහැදිලි මෙතනදී යම් ඉඟියක් දෙවෙනවා. ඒ දේශනාකාරය පොතේ සඳහන් වන විදිහට දෙවියන් වහන්සේ ඒ ලෝකයේද ඔවුන්ගේ සිත්වල තබා තිබේ කියන එකේ ප්‍රධාන අර්ථයක් තමයි සදාකාලය මනුෂ්‍යයන් තුල තබා තිබෙනවා. සදාකාලයේ මනුෂ්‍යයන් තුල තබා තිබෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ හුදෙක් ජීවත් වීමට වඩා යමක් ඇති බව, සදාකාලයක් ඇති බව, මරණයෙන් මතු යම් ස්ථානයක්, යම් ජීවිතයක් ඇති බව අපගේ හදවත්වල අපි දකිනවා. මරණයෙන් මතු මොකද්ද වෙන්නේ කියලා අපි ගිය සතිය අධ්‍යයනය කරා. ඔබ කාලය වෙන් කරගෙන ඔබ මේ අධ්‍යයනයත් බලන්න. ඒක ඔබට ආශිර්වාදයක් වෙයි. අපි ඕනම මිනිස්සෙක් මරණයෙන් මතු එහා දෙයක් ගැන උන්ගේ ඇතුළාන්තයේ උන් මුමුණනවා, උන්ට තිබෙනවා. ඒකට හේතුව ඒක දෙවියන් වහන්සේ තමයි මනුෂ්‍යව මවනකොට ඒ දේ ඇතුළාන්තයේ තබලා තිබෙන්නේ. අපි දකිනවා උප්පත්ති පොතේ ජීවිතයේ අවුරුත පිළිබඳ ඉඟියක් අපිට සොයා ගන්න පුළුවන් වෙනවා. ඒ දෙවියන් වහන්සේ මනුෂ්‍යව උන්වහන්සේගේ ස්වරූපයෙන් මැවූ බැවින් කියලා බයිබලයේ උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 26 සඳහන් වෙනවා. එතන කියනවා තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්ම. මේයින් අදහස් කරන්නේ අප අන් සියල්ලන් මෙන් නොව. ඒ කියන්නේ සෝබා ධර්මයා සතා සිව්පාවන්ට වඩා දෙවියන් වහන්සේ හා සමානත්වයකට උරුමකම් ලබනවා මනුෂ්‍යයා. අද මනුෂ්‍ය සෝබා ධර්මයාව නමස්කාර කරන්න යනවා. මම දකිනවා පාප්වරය ඇතුළු අද ග්ලෝබලිස්ලා පවා අද සෝබා ධර්මයාව නමස්කාර කරන ස්ථානයකට ඔවුන් වැටමින් ලුහු බඳිමින් යනවා. නමුත් පැහැදිලි බයිබලයේ සඳහන් වෙනවා සෝබා ධර්මයාට වඩා සතා සිව්පාවන්ට වඩා දෙවියන් වහන්සේ හා සමානත්වයකට උරුමකම් ලබනවා මනුෂ්‍යයා. ඒ උරුමකම ගස් ගහකොළ සතා සිව්පාවන් ඇලදොල ගංගාවල් මුහුදට ඒවා ලැබෙන්න යන්නේ නැහැ. ඒක නිසා සෝබා ධර්මයා తాවකාලිකයි. ඒක දෙවියන් වහන්සේ මැව්වේ මනුෂ්‍ය වෙනුවෙන්. අද මනුෂ්‍ය සෝබා දහම උසස් කරලා දෙවියන් වහන්සේට වඩා ස්ථානයක් දෙනවා. ඒ රෝම පොතේත් ඒක කියනවා. අපි දන්නවා. ද මනුෂ්‍ය වර්ගයා පාපය නිසා වැටි පාපේ ශාපය පොළොව මත පැමිණීමට පෙර පහත සඳහන් දෑ සත්‍ය වූ බවට අපට පෙනෙනවා. ඒ කියන්නේ ආදම් මේව පව් කරලා පාපේ ඇවිල්ලා ශාපේ ඇවිල්ලා මනුෂ්‍යයා වැටෙන්න ඉස්සෙල්ලා
ඒ මනුෂ්‍යයාට ජීවත් වීමේ තිබුණු අරමුණේ ඉඟියක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. අද ඒක නැහැ. නමුත් ඒක බයිබලයේ එදා සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ මිනිසා සමාජමය ජීවියෙකු ලෙස මවන ලදී. උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 18 ඉඳන් 25ට අපි කතා කරනකොට මනුෂ්‍යව උනාසේ මැව්වා වූ එක අරමුණක් ගැන කතා කරනවා. ඒක තමයි 18 වෙනි පදේ ඉඳන් තිබෙන උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ. ස්වාමීන් දෙවියන් වහන්සේ කතා කොට මනුෂ්‍යයා තනිවම සිටීම හොඳ නැත. ඔහුට සුදුසු සහකාරියක් සාදා දෙන්නෙමි කීසේක. ස්වාමීන් දෙවියන් වහන්සේ වනයේ සියලු මුර්ගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන නම් තබන්නේදයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙව්සේක. ආදම් වෙතට පැමිණෙව්වා. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට නම් තැබූ නම් ඔවුන්ගේ නාමයන් වූහ. අපි ඒව දන්නේ නැහැ මොනවද කියලා. මනුෂ්‍යයා සියලු සිව්පාමන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මුර්ගයන්ටත් නම් තැබීය. එහෙත් ඔහුට සුදුසු සහකාරියක් සම්බ නොවිය. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට බර වූ නින්දක් පැමිණුසේක. ඔහු නිදාගත්තේය. උන්වහන්සේ ඔහුගේ එනම් ආදම්ගේ ඉලෑට වලින් එකක් ගෙන ඒ ස්ථානයේ මාංශයෙන් පිරෙව්වේය. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉලෑටෙන් ස්ත්‍රියක් සාදා ඇය මනුෂ්‍යයා වෙතට පැමුණුසේක. එවිට මනුෂ්‍යයා කතා කොට ආදම් කතා කොට මේ මාගේ ඇටවලින් ඇටය මාගේ මාංශයෙන් මාංශය මේ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හේයින් මනුෂ්‍ය දූයයි කියනු ලබන්නේය කීය. එබැවින් පුරුෂතමේ තමාගේ පියාද මව්ද අත්හැර තම භාර්යාවට ඇලුම් වන්නේය. ඔහු එක මාංශයක් වන්නෝය. තවද මනුෂ්‍යයාද ඔහුගේ භාර්යාවද යන දෙදෙනා නග්නව සිටියෝය. නමුත් ඔහු ලැජ්ජා නොවූහ. අපිට මේකෙන් යමක් තේරෙනවා. පෞල් සංස්ථාව දෙවෙනාසේ මැව්වා. ඒක ප්‍රධාන අරමුණක්ව තිබුණා මේ ජීවිතයේ අර්ථය අරමුණක් වෙනුවෙන්. පාපයට වැටෙන ඉස්සල ප්‍රධාන ලෙස මම මේ කියන්නේ. ඒ වගේම යම් ඉඟියක් දෙවියන් වහන්සේ මිනිසාට වැඩ රාජකාරීන් දුන්නා. උප්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 15 කියනවා ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්නත් බලා ගන්නත් එහි පදිංචි කළෝසේක. දැක්කද? දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දීපු ඒ පාපයට වැටෙන ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට තිබුණ අරමුණක් තමයි මනුෂ්‍යයාගේ අරමුණක් වෙන්න ඕන ඒදන් උයන වවන්න බලා ගන්න ඒ ජීවත් වෙන්නේ තුල. තවත් ඉඟියක් තිබෙනවා දෙවියන් වහන්සේ මිනිස්සා ඒ සමග සහභාගීත්වයකින් සිටියයි කියන දේ. ඒ මුල් කාලේ පාපයට වැටෙන්න ඉස්සෙල්ලා අපි දකින උප්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 8-9 ඉක්බිති දිවා භාගයේ සිසිල් වේලේ ස්වාමීන් දෙවියන් වහන්සේ උයනේ සක්මන් කරන ශබ්දය උන්ට ඇසුනේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමීන් දෙවියන් වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණේ. දැන් මොකද මේ වෙලාවේ පාපයට වැටිච්ච නිසා සැඟවුණේය. ස්වාමීන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට හඬ ගසමින් කියලා යම් කාරණාවල් කතා කරනවා. ඒ කියන්නේ ඒ කාලේ දෙවියන් වහන්සේ මනුෂ්‍යත් එක්ක සහභාගීත්වයක් තිබුණා. සක්මන් කරමින් හිටියා. කතා කරා. අපි දකිනවා කායින් සහ ආබෙල්. කායින් ආබෙල්ව මැරුවට පස්සේ ඒත් ආබෙල්ට දෙවියන් වහන්සේ කතා කරා. "කුණු මේ සහෝදරයා කොහිද?" කතා කරා. දැන් මේවා මේ හිතන්න එපා මේ සුද්ධාත්මයෙන් පූර්ණව මේ ආත්මයන් වහන්සේගේ හඬක් ආව නෙමෙයි. ඒ කාලේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයට කතා කළා. ඒක බයිබලයේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ කියන්නේ මනුෂ්‍යයා පාපයට වැටෙන්න ඉස්සලා සහ පාපයට වැටිච්ච මුල් අවදියේ අපි දකිනවා පස්සේ ඒ ආබෙල් දෙවියන් වහන්සේට පිටුපාල දෙවියන් වහන්සේ අතහැරලා එයා ලෝකෙට යනවා. ඒ තා දෙවියන් වහන්සේ ඒ ආබෙල්ටත් කතා මේ කායින්ට කතා කළා. සමා වෙන්න. ආබෙල් නෙමෙරුණි. කායින්ට කතා කරා. කායින් පස්සේ එයා හිත දැඩි කරගෙන දෙවියන් වහන්සේගෙන් මේ ප්‍රශංසකෙන් එයා පැනලා ගියා. තේරුණාද? ඒ නිසා අපි දකිනවා දෙවියන් වහන්සේගේ ඒ සහභාගීත්වය උප්පත්ති පොතේ කතා කරනවා. මේ අද මේක මේ විදිහට නෑ. මේකට හේතුව මේ පාපිෂ්ඨ ලෝකය. ඒ වගේම තව ඉඟියක් තිබෙනවා. දෙවියන් වහන්සේ මිනිසාට පොළොව කෙරෙහි ආධිපත්‍ය ලබා දුන්නා. අපි දකින උප්පත්ති 1:26 කියනවා. තවද දෙවියන් වහන්සේ අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වයේ ලෙස මනුෂ්‍යයා සාදම්ම ඔහු මුහුදේ මත්ස්‍යයන් කෙරෙහි ආකාශයේ පක්ෂීන් කෙරෙහි තිරිසනුන් කෙරෙහි මුළු පොළොව කෙරෙහිද පොළොව පිට බඩගා යන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරෙත්වයි කීසේක. අන්න දෙවියන් වහන්සේට තවත් තිබුණු අරමුණක්. අන්න මනුෂ්‍යයාට ජීවත් වෙන්න තිබුණු ඒ කාලයේ තිබුණු අන්න අරමුණක්. අද මේ අරමුණු නෑ. අද මොනවාද? අද
අද සත්තු මිනිසුන්ව කනවා. අද වනමුර්ගය මිනිසුන්ව ඝාතනය කරනවා, මිනිසුන්ව කනවා. නේද? අද මේවා වෙනස් වෙලා පාපය නිසා, ශාපය නිසා. නමුත් බලන්න මේ අපි මේ කතා කරපු මේ යම් කරුණු 4 තුල අපිට පෙනෙනවා යම් ඉඟියක් තිබෙනවා. දෙවියන් වහන්සේට අරමුණක් තිබුණා. ඒ දන් උයනේදී ඒ උන්වහන්සේ මැව්ව ඒ ලෝකේ, මේ ලෝකේ ඒ පාපයට වැටෙන්න ඉස්සෙල්ලා ඒ ලෝකේ මිනිස්යන්ට ජීවත් වෙන්න තිබුණු අරමුණ මොකද්ද? දෙවියන් වහන්සේට ඒ හරහා තිබුණු අරමුණ මොකද්ද කියලා යම් ඉඟියක් එතනදී සඳහන් වෙනවා. හැබැයි මේ කියන කිසිම අරමුණක් අද අපිට නැහැ. මොකද හේතුව අද පාපය නිසා, ශාපය නිසා මේ කිසි දෙයක් අපිට අදාළ වෙන්නේ නැහැ. ඔබ කිතුණෙක් වුණත්, ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ නැවත උත්පාදනය වෙච්ච මිනිසෙක් වුණත් අද මේවා අපිට ලැබෙන්න යන්නේ නැහැ. කිතුණුවෙක් කියලා අද ඔබට මේ ඉදන් වෙන තිබෙන ආශිර්වාද නැහැ. හිතන්න එපා කිතුණෙක් වුණා මේ ඉදන් වෙන ආශිර්වාද ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ කිතුණෙක් වුණා කියලා, ඔබ නැවත උත්පාදනය ලැබුවා කියලා මේ මං කතා කරපු කාරණා 4 ඒ අරමුණ ඔබට මට මේ පොළව තුල සාක්ෂාත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේක තමයි ප්‍රධාන අරමුණ. දෙවියන් වහන්සේ අපව මැව්ව. මෙම කරුණ ජීවිතයේ අවුරුත හා සම්බන්ධ වැදගත්කමක් දරනවා. දෙවියන් වහන්සේ තුල මනුෂ්‍ය වර්ගයාගේ ජීවිත අරමුණු ඉටු කර ගැනීම ගැන උන්වහන්සේට අරමුණක් තිබුණේ. නමුත් අපේ එම තත්වයට, එනම් විශේෂයෙන් දෙවියන් වහන්සේ සමග අපගේ ඒ සහභාගීත්වය, එදා තිබුණු සහභාගීත්වය පාපයට වැටීම සහ එයින් නැති වූ ඒ පොළව මත ශාපය අහිතකර ලෙස බලපෑව ඒ තත්වයට. අදටත් එහෙමයි. ඒක වෙනස් වෙන්නේ එක දවසක් එනවා. ඒක ඉදිරියේදී වෙන්න යන්නේ. අන්න ඉදිරියේදී මේ தත්ත්වය ආයේ නැවත දෙවියන් වහන්සේ මනුෂ්‍යයට දෙන්න යනවා. අපි ඒක බලමු. දැන් මේ දේවල් තිබෙනවා. දැන් අපි දකිනවා මේ කාරණාවල්. දැන් එලිදරව් පොතේ පෙන්눔 කරනවා දෙවියන් වහන්සේ ඒ ජීවිතයේ අරුත අපට නැවත ලබා දීම, නැත්නම් පිළිසකර කිරීමක් ගැන, ඒ ගැන සැලකිලිමත් වන බව දෙවියන් වහන්සේ ඒ එලිදරව් පොතේ ලියනවා. මේ කතා කරන්නේ අනාගතයේ වෙන්න යන දෙයක් ගැන. දෙවියන් වහන්සේ මෙම වර්තමාන නිර්මාණය විනාශ කර නව අහසක් සහ නව පොළවක් නිර්මාණය කරන බව අපි දකිනවා ශුද්ධ ලියවිල්ලේ එලිදරව් කරනවා. එම අවස්ථාවේදී උන්වහන්සේ මුදාවාගත් මනුෂ්‍ය වර්ගයා සමග පූර්ණ හවුලකට, පූර්ණ සහභාගීත්වය නැවත ඇති කරන අතර පිළිනොගත් අය නුසුදුසුයයි තීන්දුව කරලා ගිනිවිලට හෙලනවා. අපි දන්නවා ඒක. උපත් එලිදරව් 20:11 ඉඳන් 15 අපි දන්නවා. තවද මහත් සුදු සිංහාසනයක් ද එහි වැඩහුන් තනන් වහන්සේට දුටුමි. උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළවත් පහව ගියේය. ඒවාට ස්ථානයක් සම්බ නූනේය. මලා වූ ලොකු කුඩා අයද සිංහාසන ඉදිරියේ සිටිනවා දුටුමි. පොත්ද දිගහරුණු ලැබුවේය. ජීවනයේ පොත වන තවත් පොතක් දිගහරුණු ලැබීය. මලා වූ තමන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියන ලද දේවල් වලින් විනිශ්චය කරනු ලැබුවෝය. සමුද්‍රය එහි උන් මලවුන් පාවා දුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් පාවා දුන්නේය. ඔහු එකිනෙක කෙනා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය. මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේය. මේ දෙවනි මරණය එනම් ගිනිවිලය. යමෙකුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය. ඒ වගේම අපි දකිනවා මේ පවතින අහස පොළව පහව වෙන්න යනවා. එලිදරව් පොතේ කියනවා අලුත් අහසක්, අලුත් පොළවක් දෙවියන් වහන්සේ මවන්න යනවායි කියලා එලිදරව් පොතේ ලියනවා. පාපේ ශාපය පහව යනු ඇත. තවදුරටත් පාපය, ශෝකය, රෝග, මරණය හෝ වේදනාව තිබෙන්න යන්නේ නැහැ ඉදිරියේදී. මේ අනාගතේ වෙන්න යන දෙයක්. එලිදරව් 21:4 ඉඳන් 7ට කියනවා උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු පිස දමනසේක. මරණය තවත් නොවන්නේය. වැළපීමත්, හැඬීමත්, වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුනේය. සිංහාසනයේ පිට වැඩහුන් තැනන් වහන්සේ කතා කොට බලව සියල්ල අලුත් කරන්නෙමි කීසේක. තවද උන්වහන්සේ කතා කොට ලියන්න මක්නිසාද මේ වචන විශ්වාසයයි සැබෑයයි කීසේක. උන්වහන්සේ මත කතා කොට ඒවා ඉෂ්ට වුණේය. මම ඇල්ෆා සහ ඔමේගාය, පටන් ගැන්ම සහ අන්තිමය. පිපාසය ඇත්තාට මම ජීවන වතුර උල්පතෙන් නොමිලේ බොන්ට දෙන්නෙමි. ජයගන්නා මේ දේවල් උරුම කරගන්නේය. මම ඔහුට දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු
මාගේ පුත්‍රයා වන්නේය. දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා සමග වාසය කරන අතර ඔවුන් උන්වහන්සේගේ දරුවන් වෙනවයි කියලා අපි මෙතනදී දැන් කතා කළා. ඒ වගේම මේ අනුව අපි සම්පූර්ණත්වයට පැමිණේ. දෙවියන් වහන්සේ අපව මැව්වේ උන්වහන්සේ සමග හවුල් වීමටය. මිනිසා පව් කර එම හවුල බිඳ දැමුවා. දෙවියන් වහන්සේ එම සහයෝගීත්වය, ඒ සහභාගීත්වය සදාකාලික තත්වයක් තුල සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කරන්නට යනවා එක ඉදිරියේදී. ඒ වෙනුවෙන් ඒක උන්වහන්සේ ඒ කාරණාව මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා පටන් ගත්තා. මරණයට පසු සදාකාලයටම දෙවියන් වහන්සේගෙන් වෙන්වීම මේ ලෝකේ ලබා ගැනීමට අප බලාපොරොත්තු වූ සියල්ල සාක්ෂාත් කරගනිමින් ජීවිතය ගත කිරීම ඒ තුල ලැබෙන නිෂ්ඵලකමට වඩා භයානක වෙන්න යනවා. මරණයට පස්සේ දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා අපි මැරුණොත් මේ පොළවේ අපි කුමන දේ ලබා ගත්තත් ඒ කුමන දේ ලබා ගත්තත් හිස්කමක් නේ ලැබෙන්නේ. මේ ලෝකේ ඕනම ධනවතෙක්ට ඔහුට හිස්කමක් අද තිබෙන්නේ. ලංකාවේ ඕනම ව්‍යාපාරිකයෙක් ගන්න ඔහුට හිස්කමක් තිබෙන්නේ. ඒ සියල්ලට වඩා භයානකයි දෙවියන් වහන්සේ නැතුව මිනිහෙක් මැරුණොත්. මාක් 8 වෙනි පරිච්ඡේදයේ 36 ඉඳන් සඳහන් වෙනවා 36 38 මක්නිසාද යම් මිනිහෙක් මුළු ලෝකය ලබා ගත්තත් තමාගේ ජීවිතේ නැති වී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකක්ද? නොහොත් මිනිහෙකුට තමාගේ ජීවිතයේ හිලව්වට මොකක් දෙන්න පුළුවන්ද? එසේ හේයින් මේ කාම මිත්‍යාචාරක වූ පාපිෂ්ඨ වූ පරම්පරාවේදී යමෙක් මා ගැනත් මාගේ වචන ගැනත් ලැජ්ජා වන්නේද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන් වහන්සේගේ තේජසින් ශුද්ධ දේවදූතයන් සමග එන කල උන්වහන්සේ ඔහු ගැනත් ලැජ්ජා වෙනවා ඇතයි කීසේක. නමුත් දෙවියන් වහන්සේ සදාකාලික සන්තෝෂය ඇති කිරීමට පමණක් නොව මිහිතලය මට තෘප්තිමත් හා අර්ථවත් ජීවිතයක් ලබා දීමට මාර්ගයක් සලසා ඇත. මෙම සදාකාලික සැපත සහ පොළවේ ඒ ස්වර්ගය ඒ ඉදිරියේදී පොළවේ උන්වහන්සේ ස්වර්ගයක් දෙන්න යනවා. අලුත් අහස අලුත් පොළව. ඒක ලබා ගන්නේ කෙසේද? අපි බයිබලයේ යම් දේවල් බලන්න යනවා. කොහෙන්ද අපිට මේ පොළවේ ජීවත් වෙන තෘප්තිය අරමුණ ලැබෙන්න යන්නේ? මං කලින් අපි දැන් උඩින් නම් කතා කරපු මේ ලෝකෝත්තර දේවල් තුල නෙමෙයි. ජීවිතයේ අරුත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ප්‍රතිස්ථාපනය වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය ප්‍රතිස්ථාපනය කිරීමේදී වර්තමානයේ මෙන්ම සදාකාලේ ජීවිතයේ සැබෑ අරුත අද අපට හම්බ වෙලා තිබෙනවා. මෙම ප්‍රතිස්ථාපනය ලබාගත හැකි දෙවියන් වහන්සේ සමග අපට ඒ සමතයකට නැත්නම් සමගි කිරීමකට පත් කරන ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණි. අපි ඒක වචනේ අසල තිබෙනවා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා මක්නිසාද අපි සතුරුන්ව සිටියදීම දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ මරණය කරන කොටගෙන උන්වහන්සේ සමග අප සමගි කරනු ලැබුවෙමුය. ලැබුවේ නම් සමගි වුණා වූ අපි ඊටත් වඩා උන්වහන්සේගේ ජීවනය කරන කොටගෙන ගලවනු ලබන්නේය. ඒ වගේම ක්‍රියාපතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 කියනවා වෙන කිසිවෙකු තුන ගැලවීමක් නැත්තේය. මක්නිසාද අපේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසිම නාමයක් ස්වර්ගෙන් යට නැත්තේ යයි කීසේක. යොහන් 1:12-13 කියනවා නමුත් යම් පමණ දෙනෙක් ස්වාමින් උන්වහන්සේ පිළිගත්තෝද එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදාහ ගන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ඔහු ලෙන්වත් මාංශයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. දෙවියන් වහන්සේගෙන් අපි නැවත උපදිනවා. ක්‍රිස්තියානිකාරයාට ලැබෙන උරුමේ අනර්ග ගැන කතා කරන ස්ථානයේ 1 පේත්‍රස් 1 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳන් 9ට මෙන්න මෙහෙම කියනවා. නුඹලා උදෙසා ස්වර්ගෙහි තබා තිබෙන්නා වූ ජරාවට නොපෙමිණෙන්නා වූ නොකිලිටි වූ පහ නොවන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මලවුන්ගෙන් නැගිටීම කරන කොටගෙන උන්වහන්සේ Tamanගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදනය කළසේක. born again ඕනෑව තිබෙන විට
නුබලා දැන් ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැලවීම ගැන නුබලා ඉතා ප්‍රීතිමත් වන්න ඔහුය. බලන්න. මේ ලෝකේ අපිට පීඩාවල් තිබෙනවා. යේසුස් වහන්සේ කිව්වා මේ ලෝකේ නුඹලාට පීඩා බොහෝය. යේසුස් වහන්සේ කවදාවත් පොරොන්දුන්නේ නැහැ අද මේ සමහර බොරු කිතුණුවන් කියන දේවල්. යේසුස් වහන්සේ පිළිගත්තොත් ඔබට මේ පොළවේ උපරිමත්වය ලබා ගන්න පුළුවන්, උපරිම සන්තෝෂය ලබා ගන්න පුළුවන් කියලා බයිබලයේ ලියලා නැහැ. අද බොරු කිතුණුව සඵලත්වයේ සුභාරංචිය කතා කරන ලංකාවෙත් සමහර ඔය මුදල් තියෙන කිතුණුව, පොහොසත් කිතුණු නායකයෝ, බොරුකාරයෝ මේ දේවල් කියනවා. දැන් මෙතනදිත් කියනවා බලන්න. නුඹලාට ස්වල්ප කලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් දැක්කද? මේ ලෝකේ දෙවියන් වහන්සේගේ දරුවන්ටත් ශෝකයේ අමාරුකම් තුලින් යන්න වෙනවා. තේරුම් ගන්න දරුවනේ. මේ ජීවිතයේ අර්ථය, මේ ජීවිතයේ අර්ථය මේ ප්‍රීතිය සැනසීම නෙමෙයි. යේසුස් වහන්සේ පිළිගත්තයි කියලා යේසුස් වහන්සේ ඔබට මට එළිදරව් වුණා කියලා අපි නැවත උත්පාදනය ලැබුවා කියලා ඔබට මේ ලෝකයේ ප්‍රීතිය, සමාදානය, සුඛ විහරණය, මේ උපරිමත්වය, තේජස, ගෞරවය මේ පොළවේ ධනය, බලය ලැබෙන්නේ නැහැ. ඒ බොරු ඒ ලෝකයේ මිනිස්සු හොයනවා ඒවා. ඒවත් නිෂ්ඵලකමේ කියලා අපි දැන් දන්නවා. මේ වචන අපි කතා කළා. අපි තව බලමු මේ පරිච්ඡේදයේ. එසේ ශෝකයට පත්වන්නේ නාස්ති වී යන්නා වූ, එසේද වුවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් වහන්සේගේ එළිදරවීමේදී ප්‍රශංසාවත්, මහිමයත්, ගෞරවයත් පැමිණෙන පිණිසය. නුඹලා උන්වහන්සේ නුදුටු නමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නෝය. දැන් උන්වහන්සේ නොදකින නමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැලවීම ලබමින් කියා නිම කළ නොහැකි වූ තේජසින් පූර්ණ වූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්න ඔහුය. කියා නිම කළ නොහැකි ප්‍රීතියකින් ප්‍රීති වෙනවා අපි මේ පොළවේ. ප්‍රීති අමාරුකම් ආවත්, දුක ආවත් අපේ ජීවත් වීමේ අර්ථය මේ දේවල් තුනයි අපි දකින්න යන්නේ. යොහන් 14:6 කියනවා යේසුස් වහන්සේ උන්ට කියනසේක් මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරන කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. නුඹලා මා ඇඳගෙන ගත්තා නම් මාගේ පියාණන් වහන්සේත් අඳුනනවා ඇත. මෙතෙන් පටන් නුඹලා උන්වහන්සේ අඳුනති දැකලා තිබේයයි කීසේක. දෙවියන් වහන්සේව හඳුන ගැනීම තමයි අපිට මේ ලෝකේ ජීවත් වීමේ අරමුණ. අපිට මේ ලෝකේ මේ ජීවිතේ අරුත නම් මෞංකාර දෙවියන් වහන්සේ අපිට එළිදරව් වෙලා දෙවියන් වහන්සේව තව තවත් අඳුනගනිමින්, වචනය තුලින් අඳුනගනිමින් ක්‍රිස්තුස් වහන්සේ තුල ජීවත් වීම. අපි බලමු. ගැලවීම සහ සදාකාල ජීවනය ලැබෙන්නේ අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම් කරුවාණන් ලෙස විශ්වාස කරන විටය. එම ගැලවීම ඇදහිල්ල තුලින් උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ලැබුණු පසු ක්‍රිස්තුස් වහන්සේ අපව නව මැවීමක් බවට පත් කරන අතර අප උන්වහන්සේ මත රඳා සිටීමට ඉගෙන ගනිමින් උන්වහන්සේට සමීප වෙමින් ක්‍රමයෙන් වර්ධනය වෙන්නා වූ ගමන ආරම්භ කරනවා. ඒකේ කෙලවර තමයි ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම. නැත්නම් අපගේ ජීවිතේ යම් දවසක ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම යම් ප්‍රමාණයක ප්‍රමාද වෙනවා නම් නැත්නම් මරණය. ඒක කෙලවර. මේක තමයි අපිට තිබෙන අරමුණ. ජීවිතයේ අර්ථය මොකද්ද? මේක තමයි අර්ථය. අද මිනිස්සුෝ දෙවියන් වහන්සේව දන්නේ නැහැ. අද ලෝකේ බහුතරයක් මැවුම්කාර දෙවියන් වහන්සේව දන්නේ නැතුව වෙන වෙන පවතින් නැති මිත්‍යා දෘෂ්ටික දෙවියෝ පස්සේ යනවා. මැටි රූප ගල් පිළිම වලට නමස්කාර කරමින්, ඒවට සේවය කරමින්, ඒවා ආරක්ෂා කරගන්න තමාගේ ජීවිතේ දහඩිය වෙහෙස තුල මිනිස්සුෝ ඒ වෙනුවෙන් වෙරදරනවා. නමුත් දෙවියන් වහන්සේව දැනගෙන මේ ගමන උන්වහන්සේ වෙනුවෙන් යන එක තමයි අපේ ජීවිතයේ තිබෙන එකම අර්ථය. මොකද කිව්වා මේ ජීවිතේ අපිට ලැබෙන්නේ මේ පොළොවෙන් අපිට දේවල් ලැබෙන්නේ යන්නේ නැහැ. හිතන්න එපා කිතුණුවනේ ඔබට මේ පොළොවෙන් ඔබට ආශිර්වාද, ඔබට ධනය, ඔබට සැපත, ප්‍රීතිය, සැනසීම ලැබෙයි කියලා. වෙන්නේ යන්නේ නැහැ. බයිබලේ නම් එහෙම ලියලා නැහැ. බොරු කිතුණුවන්ගෙන් බේරෙන්න. දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප ජීවිතයේ අවුරුත දැන ගැනීමයි. යේසුස් වහන්සේ පැවසුවේ සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත්ය.
ඒ අධික ලෙස ලැබෙන පිණිසත්ය. යොහන් 10 වෙනි පරිච්ඡේදය 10 ඒ මං කිව්වේ. උන්වහන්සේ අධික ජීවණයෙන් යුත් ජීවිතයක් යනු තර්කානුකූලව අර්ථාන්විත එකක් වන අතර එය ඉලක්ක රහිත ඉබාගාතේ යාමකින් තොර අර්ථවත් ජීවිතයක් වෙන්න යනවා. මොකද ජීවනය තිබෙන්නේ යේසුස් වහන්සේ තුල. ජීවනය ලබා සිටින්නා වූ මේ ලෝකයේ මිනිස්යන්ට මේ පොළවේ ජීවත් වීම තමයි එකම අර්ථය. ඒ ජීවනය තුල ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් තම තෝරාගත් අය, ඒ කියන්නේ ඊශ්‍රායෙල් ජනතාව ගැන දෙවියන් වහන්සේ අමතමින් යෙසායා පොතේ 43 කතා කරනවා. මේ කතා කරන්නේ ඊශ්‍රායෙල් සෙනඟ ගැන. හොඳේ. එතනදී යම් කාරණාවක් මෙන්න මෙහෙම කියනවා. තෝරාගත් සෙනඟ මුදාගෙන අලුත් කරනු ලැබීම ගැන කතා කරන ස්ථානයේ කියනවා යෙසායා 43 7 ඉඳන් 13 දක්වා. එනම් මගේ නාමය දරන්නා වූ මාගේ ගෞරවය පිණිස මා විසින් මවා තනා සෑදුවා වූ සියල්ලන් ගෙනෙන්නයි කියාත් කියන්නෙමි. ඇස් ඇති අන්ධ සෙනඟද, කන් ඇති බිහිරන්ටද පිටතට ගෙනෙන්න. ඔහු සියලු ජාතිහු එකට රැස් වෙත්වා. ජනයෝද එකතු වෙත්වා. ඔවුන්ගෙන් කවුරු මේ දන්වා පළමු දේවල් අපට ප්‍රකාශ කරනවා ඇද්ද? ඔහු තමන්ගේ සාක්ෂිකාරයන් ගෙනවිත් තමුන් ධර්මිෂ්ඨ බව පෙන්වත්වා. නැත්නම් ඔහු අසා ඒක සැබෑයයි කියත්වා. මම ඒ තැනන් වහන්සේ බව නුබලා දැනගෙන මා විශ්වාස කර තේරුම් ගන්නා පිණිස නුබලා මාගේ සාක්ෂිකාරයෝව මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහු යයි ස්වාමින් වහන්සේ කියනසේක. මා සිටින්න පළමුවෙන් කිසි දෙවි කෙනෙක් සාදනු ලැබුවේ නැත. මට පසුව සිටින්නෙත් නැත. මමම ස්වාමින් වහන්සේය. මා ඇරවෙන ගැලවුම් කරුවෙක් නැත. මමම දැන්වීමි, මමම ගැලවීමි, මමම ප්‍රකාශ කළෙමි. අන් දෙවි කෙනෙක් නුබලා අතරේ සිටියේ නැත. එබැවින් නුබලා මාගේ සාක්ෂිකාරයෝය. මම දෙවියන් වහන්සේයයි ස්වාමින් වහන්සේ කියනසේක. එසේය දවස ඇති වූ තැන් පටන් මම උන්වහන්සේය. මාගේ අතින් මුදන්ට පොහොසත් වූ කිසිවෙක් නැත. මම ක්‍රියා කරන්නෙමි. වළක්වන්නේ කවුරුන්ද? දෙවියන් වහන්සේ දා ඊශ්‍රායෙල් සෙනඟට යාකොබ්ගේ වංශයට උන්වහන්සේ කතා කළා. මේක යම් ආත්මික කාරණා අද කිතුණුවන් ලෙස අපිට අයිති. හැම දෙයක්ම අයිති නෑ. අපව මැවීමට හේතුව දෙවියන් වහන්සේගේ මහිමය සඳහාය. ඕනෑම අවස්ථාවක අපි අපේ මහිමය දෙවියන් වහන්සේ වෙනුවට ආදේශ කළ විට අපේ ජීවිතයේ අරුත නැති වී යනවා. අපි දකින බයිබලයේ 1 කොරින්ති 10:31 කියනවා එහෙයින් නුඹලා කතත් බොතත් වෙනයම් දෙයක් කරත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරන්න කියලා උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙනවා. ඒ නිසා එදා ඊශ්‍රායෙල් තෝරාගත් සෙනඟ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟ. එදා ඊශ්‍රායෙල් සෙනඟට උන්වහන්සේ කතා කළා. අද උන්වහන්සේ එළිදරව් වෙච්ච උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන සමස්ත සැබෑ කිතුණුවන්ට උන්වහන්සේ කතා කරනවා. එදා මේ ඊශ්‍රායෙල් සෙනඟට දෙවියන් වහන්සේට තිබුණ ගිවිසුම සෙනගත් දේශයත් කියන දෙකත් එක්කමයි ගිවිසුම තිබුණේ. හොඳට තේරුම් ගන්න මේ කාරණාව. පුරාණ ගිවිසුමේදී අදටත් එහෙමයි. ඊශ්‍රායෙල් සෙනඟ සහ ඊශ්‍රායෙල් දේශය කියන මේ කොටස් දෙකත් එක්කමයි දෙවියන් වහන්සේට ගිවිසුම තිබුණේ. අද එහෙම නැහැ. අද කිතුණුවන් කියලා ඔබට අද කිතුණුවන්ට දෙවියන් වහන්සේගේ ආත්මිකව දෙවියන් වහන්සේත් එක්ක ගිවිසුමක් තිබෙනවා. හැබැයි කිතුණුවන් ජීවත් වෙන දේශات එක්ක උන්වහන්සේට ගිවිසුමක් නැහැ. අද කිතුණුවෝ මේ වචනය පටලවගෙන සිටිනවා. මම අමතර කාරණාවක් මේ මෙතනදී මේ කියන්නේ. අමතර කාරණාවක් මම මෙතනදී කියන්න කැමතියි. අද බොහෝ කිතුණුවන් බයිබලයේ යම් පදයක් ගන්නවා දේශය උදෙසා යාඥා කිරීම ගැන. 2 ලේකම් 7:17 අපි හැමෝම දන්න අද හැම කිතුණුවෙක්ම කියන වචනයක් තමයි මාගේ නාමය දරන මාගේ සෙනඟ යටත් වී යාඥා කර මාගේ මූණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමාකොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි කියන මේ වචනය අද අරගෙන අද කිතුණුවන් නිරාර්ථක යාඥාවල් වල යෙදෙනවා. මේ කියන අමතක කාරණාවක්. මම නැවත කියනවා. ඊශ්‍රායෙල් වංශය නැත්තම් ඊශ්‍රායෙලේ ජාතියක් විදිහටත් ඒ වගේම ඊශ්‍රායෙල් දේශය රටක් විදිහටත් මේ දෙකත් එක්කම එකට ගිවිසුමක් තිබෙන්නේ ඊශ්‍රායෙල් සෙනගත් එක්ක විතරයි දෙවියන් වහන්සේට. කිතුණුවන් වන ඔබට මට දේශයත් එක්ක උන්වහන්සේට ගිවිසුමක් නැහැ. අපි වර්තමානයේ අපි ඕනම රටක් ගන්න, ඇමරිකාව ගන්න, ඕස්ට්‍රේලියාව ගන්න, ඕනම රටක් අපි නම් කරමු. අපි ශ්‍රී ලංකාව ගමු. මේ රටවල් වල සිටින කිතුණුවන් එක්ක
දෙවියන් වහන්සේට ගිවිසුමක් තිබුණට කිතුණුවන් ඒ ජීවත් වෙන රටත් එක්ක දෙවියන් වහන්සේට ගිවිසුමක් නැහැ. උන්වහන්සේ මේ සුව කරන්නවයි කිව්ව දේශය ඊශ්‍රායල් දේශය ගැනයි මේ කතා කරන්නේ. ඒක නිසා ඔබ නිරාර්ථක යාඥා කරන්න එපා. ඔබ නිරාර්ථක යාඥාවල් කරලා පසුබට වෙන්න එපා. දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ නැහැනේ මේ ශ්‍රී ලංකාවට සාමය දෙන්නේ නැහැනේ කියලා. තේරුම් ගන්න. ශ්‍රී ලංකාවට දෙවියන් වහන්සේ සමාදානය දෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව උන්වහන්සේ සුව කරන්නේ නැහැ. මේ දේශය සුව කිරීම කියන වචනේ අරගෙන ඔබට ඒක ඔබට අදාළ කරගන්න බෑ. මේක ඊශ්‍රායලයට පමණයි අදාළ. මේ මාගේ සෙනග මාගේ නාමය දරන මාගේ සෙනග යටත් වී යාඥා කරලා උන්වහන්සේගේ මුහුණ සොයන කල පව් කමා කරලා දේශය සුව කරනවා කිව්වේ ඊශ්‍රායලයට. අද ශ්‍රී ලංකාවේ කිතුණුවෝ පසුතැවිලා යාඥා කරා කියලා ශ්‍රී ලංකා දේශය දෙවියන් වහන්සේ සුව කරන්නේ නැහැ. හැබැයි වචනයෙන් එකඟව අපිට කරන්න පුළුවන් යාඥාවක් තමයි මේ ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ දේව භක්තිකයෝ නෙමෙයි. ඒ නිසා දෙවියන් වහන්සේ එදා ඊශ්‍රායල් සෙනග කියන්නේ එදා ඊශ්‍රායල් කිව්වම ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ දරුවෝ. ඒගොල්ලෝ උපතින්ම ඒගොල්ලෝ දෙවියන් වහන්සේව දන්න දරුවෝ. දෙවියන් වහන්සේ කියන අසන දරුවෝ. ඒ කියන්නේ මුළු මිනිස්සු දෙවියන් වහන්සේ දේව ජනතාව. අද එහෙම නෙමෙයි. අද ලංකාවේ හැමෝම දේව ජනතාව නෙමෙයිනේ. කිතුණෝ නෙමෙයිනේ. ඒ නිසා ලංකාවේ බහුතරයක් මිනිස්සු ජීවත් වෙන ජීවිතය නිසා දෙවියන් වහන්සේ මේ ශ්‍රී ලංකාව සුව කරන්නේ නැහැ. කවදාවත් ඒක වෙන්නේ යන්නේ නැහැ. යාඥා කරන්න එපා ඒ වෙනුවෙන්. හැබැයි යාඥා කරන්න පුළුවන් මේ ලංකාවේ මේ දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිසයන්ට අනේ ස්වාමිනී සුභාරංචිය ඇසෙන්න සලස්වන්න. කුමන හෝ මාර්ගයකින් අන්තර්ජාලය තුලින් හරි තාක්ෂණය හරහා හරි අනේ මේ මිනිසයන්ට යේසුස් වහන්සේගේ සුභාරංචිය ඇසෙන්න සලස්වන්න. මේ මිනිසයන්ට තවත් කිතුණුවන් හරහා කිතුණුවන්ගේ මුඛයවල් ඇරලා සුභාරංචිය කතා කරලා ප්‍රකාශ කරලා ඒවා උන්ගෙන් කන්වලට ඇසෙන්න සලස්වන්න ස්වාමිනී කියලා යාඥා කරන්න. එවිට උන්වහන්සේ ගැලවීම දෙයි ඒ මිනිසයන්ට. මේකයි මේ විනුවයි අපි යාඥා කරන්න ඕනේ. ඒ වගේම අපිට පුළුවන් විදියට දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිසයන්ට අපි සාක්ෂිකාරයෝ වෙන්න ඕන. අපි උන්වහන්සේට ඒ මිනිසයන්ට ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය අසතත් නාසතත් ප්‍රකාශ කරන්න ඕන. ඒක නිසා තේරුම් ගන්න දරුවනේ මම මේ අමතර කාරණාවක් කිව්වේ. මේ ශ්‍රී ලංකාව උන්වහන්සේ සුව කරන්නේ මොකද මේ වචනේ ප්‍රධාන ලෙස අයිති ඊශ්‍රායල් සෙනගට සහ ඊශ්‍රායල් දේශයට. ඒ අමතර කාරණාවක්. අපි නැවත මේ අධ්‍යයනයට පැමිණෙමු. ඒ නිසා අපි දකිනවා ඒ දෙවියන් වහන්සේගේ මහිමය සඳහා උන්වහන්සේ මනුෂ්‍යංග මැව්වා. එයින් ඔබලා කතත් බොතත් වෙනයම් දෙයක් කරත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරව පිණිස කරන්න. ඒ වගේම මතෙව් 16:24-25 එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමති වේද ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවන අයට ඒක සම්භවන්නේය. අපි ඒ වගේම ගීතාවලිය 37:4-9 කියනවා ස්වාමින් කෙරෙහි ප්‍රීති වේව. උන්වහන්සේද ඔබගේ සිතේ ආශාවන් ඉෂ්ට කරනසේක. ඔබගේ මාර්ගය ස්වාමින්ට බාර දෙව. උන්වහන්සේ කෙරෙහි විශ්වාසයද තබව. උන්වහන්සේ එය ඉෂ්ට කරනසේක. උන්වහන්සේ ඔබගේ ධර්මිෂ්ඨකම එළියමෙන්ද ඔබගේ යුක්තිය මධ්‍යහනමෙන්ද නික්මවනසේක. ස්වාමින් කෙරෙහි රඳා ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටිව. තමාගේ මාර්ගයෙහි දියුණුවන්නාද නපුරු ප්‍රයෝග ඉෂ්ට කරන්නාද නිසා කල නොකිරෙව. තරහෙන් වැළකී උදහස අත්හැරව කල නොකිරෙව. එයින් හටගන්නේ නපුරු ක්‍රියා පමණක්ය. මක්ෂජඩ නපුරු ක්‍රියා කරන්නෝ සිඳනු ලබන්නෝය. නමුත් ස්වාමින් කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්නෝය. මොකද්ද මේ දේශය? එදා ඊශ්‍රායල් සෙනගට නම් දේශයක් උරුම කර ගැනීමට තිබුණා. හැබැයි අද ඊශ්‍රායල් සහ කිතුණුවන් වන අන්‍ය ජාතික කිතුණුවන් ඇතුළු ඊශ්‍රායල් මෙසියනික් කිතුණුවන් ඇතුළු අපි හැමෝටම අද දේශයක් තිබෙන උරුම කරගන්න. අපි දන්නවා මොකද්ද? මේ පොළවේ දෙයක් නෙමෙයි අපිට උරුම කරගන්න තිබෙන්නේ. හේබ්‍රෙව් 13:14 මක්නිසාද පවතින නුවරක් මෙහි අපට නැත. අප විසින් සොයන්නේ මතු පැමිණෙන නුවරය. අන්න මතු පැමිණෙන නුවරක්, මතු පැමිණෙන දේශයක් ගැන අපට අරමුණක් තිබෙනවා. අන්න ඒ නුවරේදී, අන්න ඒ දේශයේදී අපට ඒ දේශයේ ජීවත් වෙනකොට තමයි අපේ ජීවිතයේ අර්ථය අපිට නැවත ලැබෙන්න යන්නේ. තේරුණාද? ඒ නිසා මේ ජීවිතයේ ඇත්තටම අපි අවංකව බැලුවොත් අපට ජීවිතයේ අර්ථයක් පොළවේ ආකාරයට නැහැ. හැබැයි අපේ ජීවිතයේ එකම අර්ථය
අපි ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම විතරයි. තේරුම් ගන්න දරුවනේ මේ කාරණාව. පිලිප්පි 3:20 කියනවා. නමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයේය. එතනින් ගැලවුම් කරුවෙක් වන ස්වාමී වූ යේසුස් වහන්සේ එනවා අපි බලා සිටිමු. අන්න වර්තමාන క్రిයාවක්. යේසුස් වහන්සේ එනවා අපි බලා සිටිමු. අපේ නාගරිකත්වයේ ස්වර්ගය. අපි දකිනවා ලූක් 12:22-23 පුද්ගලික ඕනා කැම් ගැන කනගාටු නොසිතිය යුතු බව සඳහන් කරන ස්ථානයේ කියනවා. තවද උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කියනසේ එහි නුඹලාට කියමි. කුමක් කමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. මක්නිසාද කෑමට වඩා ජීවිතයද ඇඳීමට වඩා ශරීරයේ උතුම්ය. ලූක් 12:29-34 කියන එබැවින් නුඹලා කරන්නේ මොනවාද? බොන්නේ මොනවාදයි නොසොයන්න, සැක නොසිතන්න. මක්නිසාද මේ සියල්ල ලෝකේ ජාතිහුනුත් සොයති. මේ දේවල් නුඹලාට උවමනා බව උන්වහන්සේ නුඹලාගේ පියාණන් වහන්සේ දන්නාසේක. එහෙත් උන්වහන්සේගේ රාජ්‍යම සොයන්න. එවිට මේ දේවලුත් උඹලාට දෙනු ලබන්නේ. කුඩා රැළ රෙමිනන්ට් කුඩා රැළ බය නොවන්න. මේ දේව දරුවන්ටයි කියන්නේ කුඩා රැළ බය නොවන්න. මක්නිසාද නුඹලාට රාජ්‍ය දෙන්න නුඹලාගේ පියාණන් වහන්සේ ප්‍රසන්නව සිටිනසේක. නුඹලා සන්තක දේ විකුණා දන් දෙන්න. පරණ නොවන පසුම්බියද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයේ නුඹලාට සපයා ගන්න. එහි සොරෙක් ලංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත. මක්නිසාද නුඹලාගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද නුඹලාගේ සිතත් එහිම තිබෙන්නේය. ජීවිතයේ අර්ථය මේ දේවල් හඹා යෑම නොවේ දරුවනේ. ජීවිතයේ අරුත අපි ජීවත් වෙන්න ඕනේ කන්න බොන්න නෙමෙයි. අපි ජීවත් වෙන නිසා කන්න ඕනේ බව දෙවෙනසේ දන්නවා. ඒකයි මෙතනදී කිව්ව අපි මේ ඉහත කතා කරපු දේවල් තුල. අද මිනිස්සු කරන දෙයක් මොකද්ද? අද මිනිස්සු ජීවත් වෙන්නේ කන්න. අද මිනිස්සු ජීවත් වෙන්නේ රැකියාවක් කරන්න. අද මිනිස්සු ජීවත් වෙන්නේ තමාගේ ඉලක්ක සාක්ෂාත් කරගන්න. අන්න එතනයි වැරද්ද. මම මේ කියන දේ පටලව ගන්න එපා. අපි ජීවත් වෙන නිසා කන්න ඕන. ජීවත් වෙන නිසා අපි යම් දෙයක් උපය ගන්න ඕන. හැබැයි අපි ජීවත් වෙන්නේ උපයන්නද? අපි ජීවත් වෙන්නේ කන්නද? නැහැ. ජීවත් වෙන නිසා යම් දේවල් දෙවෙනාස තුල අපිට අවශ්‍ය. ඒක දන්නවා. ඒක දෙවෙනාසේ මතේ උපතේ පවා කිව්වා. ප්‍රථමයෙන් රාජ්‍යයේ ධර්මිෂ්ඨකමට සොයන්න. එවිට මේ සියල්ල නුඹලා දෙනවා. අන් සියල්ල නෙමෙයි මේ සියල්ල දෙනවා. මේ සියල්ල කියලා එතනදී ඉහත කතා කරා මොනවාද? බේසික් නීඩ්ස්. මනුෂ්‍යයට ජීවත් වෙන්න ඕන මූලික අවශ්‍යතාවයන් දෙවෙනස දෙනවා කියලා ඉවරයි. දැන් මේ දේවල් හඹා යමින් අපේ ජීවිතයේ අර්ථය නැති කරගෙන අරමුණු නැති කරගෙන මරණින් එහා අපිට ලැබෙන්න යන දේවල් අමතක කරගෙන తాවකාලික ජීවිතේ අපි වෙහෙස වීම දෙවියන් වහන්සේ මිනිස්යන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යොහාන් 20:31 කියනවා. නමුත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වූ ඒ ක්‍රිස්තුස් වහන්සේ බව නුඹලා විශ්වාස කරන පිණිසත් විශ්වාස කොට උන්වහන්සේගේ නාමයෙන් ජීවනය ලබන පිණිසත් කියලා යොහාන් 20:31 කියනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට මට ජීවනය තිබෙනවා. ඒ අධික ලෙස ජීවනය උන්වහන්සේ දෙන්න බලාපොරොත්තු වෙලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් අපි ජීවත් වෙන්න ඕන. අපි දකිනවා මේ ලෝකේ කාරණා තුල අපි ජීවිතයේ අර්ථය සෙවීම තුල අප ජීවිත ඕනෑම වෙලාවක වෙනස් විය හැකි දේවල් මතයි පදනම් වෙන්න යන්නේ. ලෝකයේ දේවල් අනුව අපි කියනවා නම් ලෝකයේ ප්‍රකාරයට අපි ජීවිත අර්ථය හොයන්න ගියොත් අන් අයගේ තේරීම් සහ හිතකර තත්ත්වයන් මත අපගේ ජීවිත පදනම් වෙන්න යනවා. එතකොට එහෙම වුණොත් අපගේ පාලනයෙන් තොර දේ මත අපේ ජීවිත පදනම් වෙන්න යනවා. එහෙම වුණොත් අපට දිගු කාලීන නැත්නම් සදාකාලික සමාදානයක් ලබා දිය නොහැකි වෙන්න යනවා මේ දේවල් තුල. ඒ වගේම අපට ඕනෑ තරම් තිබේදී පවා අපට හිස් භාවය තියෙන්න යනවා ලෝකේ ප්‍රකාරයට. තේරෙනවද? එතකොට ලෝකේ ප්‍රකාරයට ජීවිතයේ අර්ථය මොකක්ද, අරමුණ මොකක්ද කියලා මිනිස්සු කලකිරෙනවා. හැබැයි දෙවියන් වහන්සේව දැන ගැනීමේදී ජීවිතයේ අර්ථය සොයා ගැනීම තුල දෙවියන් වහන්සේ වෙනස් නොවන ස්වභාවය සහ යහපත්කම මත පදනම් වෙන්නේ නෝ අපගේ ජීවිතය. ජීවිතයේ කතුවරයා වන අපේ ඒ කතුවරයා වෙත අපි ළඟාවීම මත අපේ ජීවිතයේ අර්ථය පදනම් වෙන්න යනවා. ඕනෑම වෙලාවක දෙවියන් වහන්සේ සෙවීමට
තෝරා ගැනීම මත අවදානම් වෙන්න යනවා අපේ ජීවිතේකට. කිසිවෙකුට උදුරාගත නොහැකි සමාදානයක් අපිට ලැබෙන්න යනවා එවිට. අපට ඕනෑතරම් තිබුණත් ඒ වගේමයි අපට නැතත් සෑම විටම තෘප්තිමත් වීමට හේතුවක් වෙන්න යනවා. තේරෙනවද වෙනස? ලෝකේ මිනිස්සුන් ජීවිතයේ අරමුණ, ජීවිතයේ අර්ථය, ජීවිතයේ තේරුම හොයන්න යන විදිහ සහ මුළු මනුෂ්‍ය වර්ගයාගේ මෞංකාර දෙවියන් වහන්සේව දැනගෙන තේරුම් අරගෙන යෑම තුල ලැබෙන දේවල්. දැක්කද? මම මේ කුඩා ලෙස කිව්වේ. කලින් කතා කරා අර ඊශ්‍රාසනයට කතා කරේ උඹලා මාව දැනගෙන තේරුම්ගෙන දැක්කද? අපි මේ පොළවේ අපිට ජීවත් වෙන තේරුම ඇවිල්ලා දෙවියන් වහන්සේ වඳුන ගැනීම. දෙවියන් වහන්සේ වඳුනගන්නේ කොහෙන්ද? බයිබලය තුලින්. අලුත් ඉගැන්වීමෙන් නෑ. අලුත් පෙරදරවීම අහසෙන් එන්නේ නෑ. බයිබලේ උන්වහන්සේ දීලා ඉවරයි. බයිබලය තුලින් දෙවියන් වහන්සේ තව තවත් මරණය දක්වා අඳුන ගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ රැප්චර් එක නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ සභාව උසවා ගැනීම දවස දක්වා දෙවියන් වහන්සේව අඳුන ගනිමින් අපි යන්න ඕන. ඒක තමයි අපගේ ජීවත් වීමේ අරමුණ. අපි දකිනවා පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 4 ඉඳන් 7ට කියනවා ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීතිමත් වෙන්න. දැන් මේ ප්‍රීතිමත් වෙන්න කියලා පාවුලුතුමා කියන්නේ අමාරුකම් තුල ඉන්න කිතුණුවන්ට. පීඩාවල් ප්‍රශ්නවලයි කිතුණුව ඉන්නේ. ලෝකෙ මිනිස්සුත් ඉන්නේ එහෙමයි. කිතුණුවන් වුණාම ඒවා නැති වෙන්නේ නැහැ. කිතුණුවන් වුණා බැබැයි ඒවා තුලින් යන්න අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා මෙතනදී කියනවා ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීතිමත් වෙන්න. ප්‍රීති වෙන්නයි නැවතත් කියමි. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්න ලැබේවා. ස්වාමින් වහන්සේ ලංව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුතිදීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත. අන්න අපි මේ ස්ථානය තුල ඉන්නකොට කිසි නුවණකින් දැනගත නොහැකි දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබගේ මගේ සිතිවිලි ආරක්ෂා කරන්න යනවා. මොන පීඩාව තුලින්, මොන අමාරුකම් තුලින්, මොන ශෝකය, මොන දේ තුලින් ගියත් මේ මට තේරුම් ගන්න බෑ, කිසි නුවණකින් දැනගන්න බෑ, විද්‍යාවට අර්ථකථනය කරන්න බෑ, මිනිස්යන්ගේ ධනවාදී චින්තනයන් වලින් අර්ථකථනය කරන්න බැරි ඒ සමාදානයක් දෙවෙනවස ඔබට මට දෙන්න යනවා. ඒ දේ තුල ඔබගේ මගේ සිතිවිලිද දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්නට යනවා. තේරෙනවද කියන දේ? අන්න අපේ ජීවිතේ ජීවත් වීමේ අරමුණ මේක. අපි ඒකයි දෙවියන් වහන්සේට අපගේ ජීවිතේ දෙන්න ඕන. අපි දකිනවා ගලාති 6:7 ගලාති 4:6-7 කියනවා තවද නුඹලා පුත්‍රයන්ව සිටින බැවින් අබ්බා පියාණනී කියා හඬ ගසන්නා වූ තමන් පුත්‍රයන්ගේ ආත්මය දෙවියන් වහන්සේ අපේ සිත්වලට එවුසේක. මෙසේ නුඹ තවත් 16ක් නො පුත්‍රයෙක්ය. දුවෙක් පුතෙක් ඔබ. පුත්‍රයෙක් නම් දෙවියන් වහන්සේ කරන කොටගෙන උරුමකාරයෙක්ය. අපි යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තබන විට දෙවියන් වහන්සේ අපව උන්වහන්සේගේ දරුවන් ලෙස පිළිගන්නවා. මෙන්න අපේ ජීවිතයේ අරමුණ. මෙන්න අපිට ජීවත් මේ ජීවිතයේ මෙන්න තේරුම. මෙන්න ජීවිතයේ අර්ථය. මෞංකාර දෙවියන් වහන්සේ වෙන ඔබගේ මගේ ජීවිතයේ ඔබගේ මගේ ආත්මවල හිමිකරුවානන්ව මුණ ගැසීම, හිමිකරුවානන් වෙනුවෙන් ජීවත් වීමට එහා මේ ජීවිතය අපට අරමුණක් නැහැ. ඒ නිසා උන්වහන්සේ උදෙසා අපි ජීවත් වෙන්න ඕන දරුවනේ. උන්වහන්සේ උදෙසා අපි ජීවත් වෙන්න ඕන. ලූක් 20:38 කියනවා උන්වහන්සේ මනුෂ්‍යයන්ගෙන් නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. සමා වෙන්න. උන්වහන්සේ මලවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. ඔව් අපේ දෙවියන් වහන්සේ මලවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන් වහන්සේය. මක්තිසාල සියල්ලෝම උන්වහන්සේ උදෙසා ජීවත්ව සිටීති කීසේක. මක්තිසාල අපෙන් කිසිවෙක් තමාම උදෙසා ජීවත් වන්නේ නැත. කිසිවෙක් තමාම උදෙසා නසින්නේවත් නැත කියලා රෝම පොතේ 14:7 කියනවා. ඒ වගේම රෝම 14:8 කියනවා මක්තිසාල ජීවත් වෙමු නම් ස්වාමින් වහන්සේ උදෙසා ජීවත් වෙමුව, නසිමු නම් ස්වාමින් වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත් වෙතත් මැරෙතත් අපි ස්වාමින් වහන්සේගේය. ඒ වගේම 2 කොරින්ති
5:15 කියනවා උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ ජීවත් වන්නන් තමන් තවත් තමුන් නිසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරී නැවත නැගිටුණා වූ තැනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිසය කියාත් අපි නිශ්චය කොට කියමු. අපි ජීවත් වෙන්නේ කවුරු වෙනින්ද? යේසුස් වහන්සේ වෙනුවෙන්. දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි ජීවත් වීම තමයි අපේ ජීවිතයේ අරමුණ. මීකා 6:8 කියනවා. එම්බා මනුෂ්‍ය යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ. ධර්මීෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේම වීමත් නුඹේ දෙවියන් වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමීන් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ මොනවාද? නුඹෙන් ඉල්ලන්නේ වෙන මොනවාද? බයිබලයේ ප්‍රශ්නාර්ථයක්. බලන්න. අපේ ජීවිතයේ අපට මේ ජීවිතය අපට තිබෙන අර්ථය අරමුණ නම් මොකද්ද? දෙවියන් වහන්සේගේ කරුණාවට ධර්මිෂ්ඨකමට ප්‍රේම වීම. ධර්මිෂ්ඨකම් ධර්මිෂ්ඨකම් කිරීමයි දෙවියන් වහන්සේගේ කරුණාවට ප්‍රේම වීම, දෙවියන් වහන්සේ වෙත යටහත් ලෙස හැසිරීම. මෙතනට එහා වැඩා යවිදියමක් දෙවෙන ඔබගෙන් මගෙන් ඉල්ලන්නේ නැහැ. අපි ආගමක් පමණක් ඒ තිබීමෙන් ඔබට ජීවත් විය හැකි අතර නිර්මාණයක් නොවන්නා වූ දෙවියන් වහන්සේ වන නිර්මාණකරුවාණන් වන දෙවියන් වහන්සේ සමග පුද්ගලික සම්බන්ධතාවයක් ඇති කරගෙන මේ පොළවේ ජීවත් වීම තමයි ඔබට මට ලැබෙන අරමුණ. ඒකේ කෙලවර ස්වර්ගය. ඒ වගේම අලුත් පහස අලුත් පොළව මං කිව්වා කලින්. මේ පොළවේ ඔබට සාක්ෂාත් කරගන්න දෙයක් නැහැ. ඒ සියල්ල නිෂ්ඵලකමය. ඕන දෙයක් කියාගත්තු දෙයක්. නිෂ්ඵලකමය. ඔය බොරු කිතුණු නායකයෝ කියන දේවල් මේ ලෝකේ ඔබ සියල්ල ලබා ගන්න පුළුවන්. මේ ලෝකේ උපරිම යහපත මේ ලෝකෙන් ඔබට ලබා ගන්න පුළුවන් කියන බොරුකාරයෝ කියන දේවල් අහන්න එපා. ඒ සියල්ලත් ඔය මහලොකු ඔය ලංකාවේ පවා ඉන්න ඔය මහලොකු බොරු ක්‍රිස්තියානි කිතුණෝ ඔය එක සභාවල ඉන්න කිතුණෝ ඔය සඵලත්වයේ සුභාරංචිය ප්‍රකාශ කරන කිතුණෝ ඔය කියන බොරු දේවල් වැඩක් නෑ. ඒවා බොරු. ඒ මුලාව තුල උන් සිටිනවා. දෙවියන් වහන්සේත් එක්ක සහභාගීකම තුල ඉන්න. මේ පොළවේ ඔබට කිසිත් ලැබෙන්න යන්නේ නැහැ. පොළවේ සියල්ල නිෂ්ඵලයි. එදා සලමොන් සියල්ල ලබා ගත්තා. නමුත් ඔහු තේරුම් ගත්තා සියල්ල නිෂ්ඵලකමෙන් නිෂ්ඵලයයි කියලා. ඒ නිසා අපට සැබෑ ප්‍රීතිය සතුට මේ පොළවේදී භුක්ති විඳින්න ඕන නම් ඒක තියෙන්නේ දෙවියන් වහන්සේ තුල. ඒක තියෙන්නේ දෙවියන් වහන්සේ තුල ජීවත් වීම. ඒක තියෙන්නේ දෙවියන් වහන්සේ මැව්ව ප්‍රධානම සංස්ථාව වන පවුල බීරිඳ පුරුෂයා දරුමල්ලොන් එක්ක දෙවියන් වහන්සේ තුල මේ ගමන යෑම. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට සූදානම් වීම තමයි ප්‍රීතිය ජීවිතයේ අරමුණ. අද මේවා විනාශ කරමින් මේ ලෝකේ මිනිස්සු ක්‍රියා කරනවා. විශාල පාපයන් එක්ක පෞල් සංස්ථාව විනාශ කරමින් පුරුෂයා සහ ස්ත්‍රිය කියන දේවල් විකෘති කරමින් අද මුළු මනුෂ්‍ය වර්ගයා පාපේ සම්පූර්ණත්වයට පැමිණලා සිටිනවා. දෙවියන් වහන්සේ මේ සියල්ල විනාශ කරන්නට යනවා. සුණු විසුණු කරන්නට යනවා. ග්ලෝබලිස්ට්ලව දෙවියන් වහන්සේ විනාශ කරන්නට යනවා. සර්ව ආගමික සංකල්ප, ඒක ලෝක පාලනය, ඒක ලෝක ආර්ථිකය, ඒක ලෝක දේශපාලනය මේ සියල්ල පතුලේ පටන් දෙවියන් වහන්සේ විනාශ කරන දවස අත ළඟයි. ඒ නිසා මේ අවසාන කාලේ ඔබට මට මේ ජීවිතයේ තේරුම මේ දේවල් තුලින් ඔබ මම තේරුම් කරගන්න ඕන. තවත් හඹා යන්න එපා ලෝකයේ දේවල් වෙනුවෙන්. තවත් හඹා යන්න එපා. යොහාන් 8:12 එබැවින් යේසුස් වහන්සේ නැවත ඔවුන්ට කතා කරමින් මම ලෝකයේ ආලෝකයය. මා අනුව එන්න අන්ධකාරයෙහි නොහැසිර ඒ ජීවනයේ ආලෝකය ලබන්නේ යයි කීසේක. යේසුස් වහන්සේ තමයි ආලෝකය. අන්ධකාරයේ සිටිනවයි මනුෂ්‍යයන්ට ආලෝකයක් නැහැ. නමුත් අද අපි ආලෝකයේ දරුවෝ. එහෙනම් ආලෝකයේ දරුවන් මෙන් අපි හැසිරෙන්න ඕන. ආලෝකයේ දරුවන් මෙන් එනම් ආලෝකය නම් යේසුස් වහන්සේ. යේසුස් වහන්සේගේ දරුවන් ලෙස අපි උන්වහන්සේ මේ වචනේ අපි අධ්‍යයනය කරපු ප්‍රකාරයට අපි ජීවත් වීම තුළ ඔබගේ මගේ ජීවිතයේ ඒ අර්ථය මේ ජීවිතයේ ඇත්තටම මේ ජීවිතයේ අර්ථය කුමක්ද කියලා අපි දැනගන්න යනවා. ඒ නිසා මම දැන් අවසන් කරන අතර අපි මේ කුඩා අධ්‍යයනය තුලින් අපි ඔබ මම තේරුම් ගමු. කිතුණුවෙක් නොවන කෙනෙක් හරි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට මේ ජීවිතේ ඔබ කුමන දේ සාර්ථක සාක්ෂාත් කරගත්තත් ඔබට හිස්කමයි ලැබෙන්නේ. ඔබ කොපමණ ධනපතියෙක් වුණත්, ව්‍යාපාරිකයෙක් වුණත්, ඔබ ඉගෙනගෙන
නිම් පෙර නිම් පෙත්තට ගියත් ඔබ අසාර්ථකයි. ඔබ තුළ හිස්කම තිබෙන්නේ. එනිසා දෙවියන් වහන්සේ තුලයි අපට මේ ජීවිතයේ අර්ථය තිබෙන්නේ. නිසා මේ දේ තුල අපි ප්‍රවේශමෙන් ගමන් කරන්න අපි උත්සාහ කරමු දරුවනේ. දෙවියන් වහන්සේ මේ වචනයෙන් ඔබට මට ආශිර්වාද කරමින් ඇත්තටම මේ ජීවිතයේ අර්ථය කුමක්ද කියලා අපිට අපේ මැවුම් කරුවානන් අපගේ හිමි කරුවානන් වන ඒ දෙවි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඒක තේරුම් ගනිමින් අපි මේ ගමන ගමන් කරමු. ආමෙන්. ආමෙන්.